මේ ගෝලී දැන් මෙන්න මෙහෙමයි. මුලින් මම මේ ගාන හදන්න ඉස්සෙල්ලා මේක වෙන්න පුළුවන් වැඩ ටික පැහැදිලි කරලා දෙන්න. අංශුවක් මේ වගේ තැනක තියලා ප්‍රක්ෂේපණය කළාම මේ වගේ තැනක තියලා ප්‍රක්ෂේපණය කළාම වෙන්න පුළුවන් වැඩ තුනක් තියෙනවා. එකක් තමයි මෙයා මේ වගේ තැනකට ගිහිල්ලා ආපහු නතර වෙලා ආපහු වෙනවා. තව එකක් තමයි මෙයා හැම නතර වෙන්නේ නැහැ. නතර නොවි මෙයා මුළු වටේම යනවා මේ වගේ. තව එකක් එහෙමත් නොගිහින් ටිකක් දුර ගිහිල්ලා ඊට පස්සේ මේ වගේ වෙන පැත්තකට යනවා. වැඩ තුනක් වෙනවා. අපි ගත්තොත් මේ අවස්ථා තුන වෙන්න මොනවද වෙන්න ඕන? ඒකයි අපි හරියට තේරුම් ගන්න ඕනේ. අංශුව මෙතෙන්ට ගිහිල්ලා ආපහු එන්න නම් මෙතෙන්දි ප්‍රතික්‍රියාවක් තියෙනවා, ප්‍රවේගයේ බිඳුව වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ ප්‍රතික්‍රියාව තියෙන නිසා මෙයා ගෝලීය පෘෂ්ඨයේ නිවත් වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ තැනකදී ප්‍රවේගයේ බිඳුව වෙනවා. එහෙනම් V බිඳුව වුණාට R බිඳුව වෙන්නේ නැතුව V බිඳුව වුණොත් ඒ කියන්නේ R සමානයි බිඳුව වීමට පෙර V සමානයි බිඳුව වුණොත් වෙන වැඩේ තමයි මේ තියෙන්නේ. R බිඳුව වෙන්න ඉස්සෙල්ලා V බිඳුව වුණොත් ආපහු ගෝලීය පෘෂ්ඨයේ ඔහොම ස්පර්ශ වෙලා තියෙද්දි මෙයා ආපහු වෙනවා. V සමානයි R සමානයි බිඳුව වීමට පෙර V සමානයි බිඳුව වෙනවා. V සමානයි බිඳුව වීමට පෙර R සමානයි බිඳුව වුණොත් මොකද වෙන්නේ? එතකොට මේ වගේ තැනකදී එයාගේ V බිඳුවයි R බිඳුවයි. හැබැයි V අසමානයි බිඳුවට. එතකොට මෙයා අංශුව ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා. ඇයි හේතුව? දැන් මේ ප්‍රතික්‍රියාව ශුන්‍ය වෙනවා කියන්නේ ගෝලීය පෘෂ්ඨයත් එක්ක මෙයාගේ කිසිම සම්බන්ධයක් නැතු යනවා. එතකොට මෙයා තියෙන ප්‍රවේගයෙන් ගුරුත්වය යටතේ චලනය වෙනවා. අන්න එතකොට අංශුව ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා. මේ R වත් බිඳුව වෙන්නේ නැහැ, V බිඳුව වෙන්නේ නැත්නම් මෙයා පූර්ණ වෘත්තයක් දිවා යනවා. ඕක තමයි තියරි එක. දැන් අපිට චලිතයේ යම් අවස්ථාවකදී අංශුව ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වෙන බව පෙන්වන්න. යම් අවස්ථාවකදී අංශුව ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වෙන බව පෙන්වන්න නම් අපි ඔප්පු කරන්න ඕනේ R බිඳුව V බිඳුව වෙන්න කලින් R බිඳුව වෙන තැනක් තියෙනවා කියලා. අන්නේ R බිඳුව වෙන තැනදී මෙයා ගෝලීය පෘෂ්ඨය හැර යනවා. හරි? කොහෙද V බිඳුව වෙන්න කලින් R බිඳුව වෙන තැනක් එනවා. ඒ නිසා මෙයා අංශුව නිශ්චල වෙන්න කලින් ප්‍රතික්‍රියාව බිඳුව වෙනවා. ප්‍රතික්‍රියාව බිඳුව වෙන්නේ මේ වගේ තැනකදී නම් අංශුව ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වෙලා යනවා. බලන්න V බිඳුව වෙන්නේ මේ වගේ තැනකදී ඊට පස්සේ පල්ලෙහාට වැටෙනවා. ඒක වෙන්න බැරි වෙනවා. ඒ නිසා අපිට දැන් මේ ගාන හදන්න තියෙන්නේ 15 ලක්ෂය තබා ප්‍රක්ෂේපණය කරනවා විරස් දිශාවකට. යම් අවස්ථාවකදී අංශුව ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වෙන බව පෙන්වනවා. බලමු දැන් මේකට එහෙනම් මේ වැඩේ කරගන්න මොකක්ද ඕනේ කියලා. මේ වගේ මෙන්න මෙතන තියෙනවා අංශුවක්. මේ අංශුව දෙනවා ප්‍රවේගයක් මේක කියලා තියෙනවා 7 GA බෙදීම දෙකක ප්‍රවේගයක්. මේ පැත්තට දෙනවා අපේ තව මෙයා යටි අස්සිර සමග තීටා කෝණයක් සාදනවා.
මේ කෝණය තීටා. එතකොට මේ අංශුව මත ඇතිවන ප්‍රතික්‍රියාව R. ඒක ඇතිවෙන්නේ කේන්ද්‍රයේ දෙසට. තව තියෙනවා එයාගේ බරක්. සිරස්ව පහළට. mg R. අවශ්‍ය නම් දිනා තීටා. මෙතෙන්දී ප්‍රවේගය අපි v කියලා ගමු. තීටා මේ පැත්තට v කියලා ගමු. දැන් අපිට v හොයන්න ඕනේ. v හොයන්න අපි ශුන්‍ය විභව මට්ටමක් අර්ථ දක්ව ගන්න ඕනේ. මෙතන විභව ශක්තිය සමානයි බිඳුවයි. මේක මම මේ S නෝට් කියලා නම් කරගන්නම් මේ ප්‍රීතිය. මේ ප්‍රීතියම S θ කියලා නම් කරගන්න. උනෙම රූප සටහන අඳගමු. දැන් මම දානවා කියලා නම් පිට ඇතිනේ. S not S theta शक्ति सांस्थिति मूलधर्म अभी स्थान देखे शक्ति लेना S theta PT वेदी शक्ति ज्ञान में विभव शक्ति बिंदु निशा एम मोते विभव शक्ति बिंदु है चालक शक्ति है भाग्या MV वर्ग මේ පිහිටීමේදී චාලක ශක්තිය භාගයක් m වරක් b වර්ගය 7යි ga බෙදීම 2යි ධන මෙන්න මෙයාගේ විභව ශක්තිය මෙයාගේ විභව ශක්තිය හොයාගන්නේ මේ ශුන්‍ය විභව මට්ටමට සාපේක්ෂව මෙයා යන්න ඕනේ ශුන්‍ය විභව මට්ටම කරා ළඟා වෙන්න ශුන්‍ය විභව මට්ටමට ළඟා වෙන්න මෙයා යන්න ඕනේ උඩට. එයා යන්න ඕනේ උඩට බර තියෙන්න පාරට. මේ බර ක්‍රියා කරන දිශාවයි යන්න ඕනේ දිශාවයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ නම් මේ ප්‍රීතිමේ විභව ශක්තිය ඍණයි. ඍණ mg වරක් මෙන්න මේ උස. මේ ටික එන්නේ කේන්ද්‍රයේ ඉඳලා අංශුව තියෙන තැනට උසේ. හැබැයි මෙන්න මේ ටික ඒ cos θ. එහෙනම් මෙයා යන්න ඕනේ ඒ රිනේ cos θ දුර. අපි ලියනවා mg වරක් ඒ රිනේ cos θ. m කැපිලා යනවා දෙකෙන් වැඩි කරමු. දෙකෙන් වැඩි කළොත් v වර්ගයේ සමානයි මේ දෙක කැපිලා යනවා මේ එනුත් කැපිලා යනවා. ඔය දෙක කැපිලා යනවා ඉතුරු ටික ඉතුරු වෙනවා. 7යි ga බෙදීම 2යි m කැපිලා යනවා දෙකෙන් වැඩි කරන නිසා 2යි ga ධන දෙකෙන් වැඩි කරන නිසා 2යි ga cos θ. දැන් අපි ga බෙදීම 2ක් පොදු හරයට ගත්තොත් පොදු සාධකයක් හැටියට ga බෙදීම 2ක් විතර ගත්තොත් මෙතන ඉතුරු වෙනවා 7ක් මෙතෙන්ට 4ක් ධන මෙතන 4යි cos θ. දැන් එනවා ga බෙදීම 2වරක්
3.4යි cos theta. ඔන්න අපි ප්‍රවේගය හොයාගත්තා. GA බෙදීම දෙවරක් 3.4යි cos theta කියන්නේ මෙතනදී ප්‍රවේගය. දැන් අපි ප්‍රතික්‍රියාවත් හොයාගන්න ඕනේ. මේ සාධාරණ මොහොතේදී අංශුව මත ගෝලීය පෘෂ්ඨයේ නැති වෙන ක්‍රියාව හොයාගන්න. මේ V1 B කියන්නේ මේකේ වර්ගමූලය. මේකේ වර්ගමූලය. දැන් අපි මේ අංශුවට දානවා කේන්ද්‍රයේ දෙසට x සමාන වෙන්නේ. අංශුවට කේන්ද්‍රයේ දෙසට කියන්නේ මෙන්න මේ පැත්තට. ඔය පැත්තට තමයි x සමාන වෙන්නේ දාන්න ඕනේ. දානවා අංශුවට මේ දිශාවට x සමාන වෙන්නේ. එතකොට අපි හොයන්න ඕනේ අංශුව මත ඒ දිශාවට ක්‍රියා කරන බල. මේ දිශාවට ක්‍රියා කරන එක බලයක් තමයි මේ දිශාවට ක්‍රියා කරන එක බලයක් තමයි R. අනිත් එක මෙයාගේ සංරචකය. ඒ දිශාවට හැබැයි ඍණයි. R ඍණ mg cos theta. ස්කන්ධය වරක් කේන්ද්‍රයේ දෙසට ත්වරණය. කේන්ද්‍රයේ දෙසට ත්වරණය ලියන්න පුළුවන් θ ඩොට් ගන්නවා නම් r θ ඩොට් වර්ගය. ප්‍රවේගය දන්නවා නම් v වර්ගයේ බෙදීම r. v වර්ගය කියන්නේ අංශයේ ඒ මොහොතේදී ප්‍රවේගයේ බෙදීම ගෝලය r a සමානයි v වර්ගයේ බෙදීම a. දැන් එනවා R ऋण mg cos theta m බෙදීම a වරක් v වර්ගය. අපි හොයාගත්ත v වර්ගය මෙන්න මෙතන තියෙනවා. GA බෙදීම දෙවරක් 3.4යි cos theta. GA බෙදීම දෙවරක් 3.4යි cos theta. ඒක R සමානයි mg cos theta mg බෙදීම 2යි 3.4යි cos theta. දැන් අපි mg බෙදීම දෙකක් පොදු සාධකයක් හැටියට ඉවතට ගත්තොත් mg බෙදීම දෙකක් පොදු සාධකයක් හැටියට ඉවතට ගත්තොත් මෙතන එනවා 2යි cos theta 3.4යි cos theta. දැන් එනවා 6යි cos theta දාට 3ක්. ඒ දෙකෙන් මම 3ක් ඉවතට ගන්නවා. 3යි mg බෙදීම දෙවරක් 6යි cos theta දාට 3ක් නේ. දෙකයි cos theta දාන එක. මේ ඉන්නේ R. ඕනෑම වෘත්ත චලිතයේ ගානක චලිතයේ ස්වરૂපය විස්තර කරන්න මට ඕන වෙනවා අංශුව මත ගෝලයෙන් ඇති වෙන ප්‍රතික්‍රියාවයි සාධාරණ මොහොතකදී අංශුවේ වේගයයි. දිනේෂ් ප්‍රියන්ත මේක තේරෙනවද හරිද?
හරි සර් හරි. හරි. දැන් අපි ගාව තියෙනවා එකක් තමයි R සමානයි mg බෙදීම 2යි cos θ කියලා. අනිත් එක තමයි මේක v අනිත් එක මෙන්න ප්‍රවේගය. දැන් බලන්න මේ දෙකම වෙනස් වෙනවා තීතත් එක්ක. අංශයේ ස්කන්ධය වෙනස් නැහැ, ගුරුත්වය ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔක වෙනස් වෙන්නේ තීට විතරයි. චලිතයේදී තීට එන්න වැඩි වෙනවා. බලන්නකෝ චලිතයේදී වෙන වැඩි. චලිතයේදී තීට එන්න වැඩි වෙනවා. මේක අංශු උඩ යන්න මෙයා උඩට යන්න මේ කෝණය එන්න වැඩි වෙනවා. චලිතයේදී තීට වැඩි වෙනවා. චලිතයේදී තීට වැඩි වෙනවා නම් දැන් ඔයාලට පේන්න ඕන අන්න එක ලියන්න. චලිතයේදී තීට වැඩි වෙනවා. චලිතයේදී තීට වැඩි වෙනවා. දැන් මට ලියන්න හැකි තීට වැඩි වෙන විට v සහ r අඩු වෙනවා. බලන්නකො දෙකේම cos θ තියෙනවා. බැලුවාකත් එකක sin θ තිබුණා නම් එහෙම θ වැඩි වෙනකොට ඒක එයා වැඩි වෙනවා. cos θ තියෙන එක අඩු වෙනවා. දැන් cos θ මුලින් බිඳුවේදී 1යි අණුවේදී බිඳුවයි. එතකොට ක්‍රමයෙන් වැඩි වෙනකොට θ ක්‍රමයෙන් වැඩි වෙනකොට v අඩු වෙනවා r උත් අඩු වෙනවා. එහෙනම් අපි බලන්න ඕන ඒ නිසා කොහේලේ හරි මේ දෙකම බිඳුව වෙන්න පුළුවන්. චලිතයේ යම් තැනකදී කාරණා දෙකක් තියෙනවා. එකක් v සමාන බිඳුව වේලා එතනදී මේ ටික බිඳුව වෙනවා මෙන්න මේ ටික බිඳුව වෙන්න ඕන. දීයේ බෙදීම දෙකක් බිඳුව වෙන්නේ නැහැ. 3/4යි cos θ බිඳුවයි. cos θ සමානයි ඍණ 3 බෙදීම 4යි. දෙවෙනි එක r සමානයි බිඳුව වෙනවා. එතකොට වෙන්නේ r සමානයි බිඳුව වෙන්න පුළුවන් වෙන මෙන්න මේ ටික බිඳුව උනේ. දෙකයි cos θ ධන එක බිඳුව. එතනදී දෙකයි cos θ ධන එක සමානයි බිඳුව. ඒ කියන්නේ cos θ සමානයි භාගය. දැන් මේ cos θ සමානයි ඍණ භාගය.
මේකෙන් කවුද ඉස්සෙල්ලා සිද්ධ වෙන්නේ? දැන් ඒක ප්‍රස්තාරය ඇඳලා පෙන්නන්න ඕනේ නැහැ. මම ඔයාලට ප්‍රස්තාරයෙන් වෙන දේ පැහැදිලි කරන්න. දැන් මම අඳිනවා ඔක කොහොම තියෙද්දි පොඩ්ඩක් y සමානයි cos x ප්‍රස්තාරය. මේක ඔයාලා අඳින්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාලට කියලා දෙන්න මම මේක ගත්තේ. cos x බිඳුවේදී එකයි. අණුවේදී බිඳුවයි. 180 දී ඍණ එකයි. එක වෙනස් වෙන්නේ අණුවේදී බිඳුවක් වෙනවා. 180 දී ඍණ එකක් වෙනවා. උරයි වයි බෙදීම දෙක ඕගියොත් ඔහොම වෙනවා. උඩ දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ මේක. ඍණ භාගය ඍණ භාගයේදී cos θ සමානයි ඍණ භාගයේදී මොකද වෙන්නේ? r සමානයි බිඳුව. ඍණ භාගයේදී r සමානයි බිඳුව. ඊට පස්සේ තව එක තැනක් තියෙනවා ඍණ 4න් 3යි. හරියට තේරුම් ගන්න මම මේ ප්‍රස්තාරය ඇඳලා පෙන්නන්නේ ඍණ 4න් 3ේදී මෙන්න මෙතෙන්දී v සමානයි බිඳුව වෙනවා. θ බිඳුවෙන් තමයි පටන් ගන්න. ආරම්භයේදී θ බිඳුවයි. බලන්න හරිද කියලා. මෙන්න මේ අරය ආරම්භයේදී තියෙන්නේ මෙතන. ඊට පස්සේ θ ක්‍රමයෙන් වැඩි වෙනවා. θ ක්‍රමයෙන් වැඩි වෙනවා. මේ 90ක් යනකම් මොකුත් වෙන්නේ නැහැ. මොකද ඒ හරිය ධනයිනේ ධන වෙලා බිඳුව වෙනවා. ඊට පස්සේ මහා කෝණයෙන් තමයි ඔය දෙකම වෙන්නේ. මොකද θ ඍණ කියන්නේ ආවේ. දැන් බලන්න θ ක්‍රමයෙන් වැඩි වෙනකොට වෙන්නේ මොකද්ද? θ ක්‍රමයෙන් වැඩි වෙනකොට θ වැඩි වෙනවා මෙහෙම වැඩි වෙලා මෙන්න මෙතෙන්ට ආවම හැබැයි දැන් ප්‍රවේගයක් තියෙනවා. මොකද ප්‍රවේගයේ බිඳුව වෙලා නැහැ. r බිඳුවයි. ඒ නිසා මෙතනින් එහාට මේ සමීකරණ ගැන හිතන්න බෑ. මෙන්න මෙහා වෙන්නේ r සමානයි බිඳුව වෙනවා මුලින්ම. r සමානයි බිඳුව වෙනවා v බිඳුව වෙන්න කලින්. දිනේෂ් ප්‍රියන්ත මේ කියන දේ තේරෙනවද? ඔව් සර්. ඕක අපිට ප්‍රස්තාරය ඇඳලා පෙන්නන්න ඕනේ නැහැ. ඕක අපිට ප්‍රස්තාරය ඇඳලා පෙන්නන්න ඕනේ නැහැ. මෙන්න මේකයි කියන්න තියෙන්නේ. මම මේ ප්‍රස්තාරය ඇඳලා පෙන්නුවේ වෙනදී. එතකොට ඍණ භාගයේදී r බිඳුව වෙනවා. ඍණ 4න් 3ේදී v බිඳුව වෙනවා. ඍණ භාගය තමයි ලොකු 4න් 3ට වඩා. ඍණ 4න් 3ට වඩා වැඩි ඍණ භාගය. නිසා දැන් මට මෙතෙන්ට ඇවිල්ලා ලියන්න ඇති ඍණ භාගයේ ලොකුයි ඍණ 4න් 3ට. මොකෝ සංඛ්‍යා රේඛාවේ බිඳුවට මේ පැත්තේ ඍණ භාගය තියෙනවා. ඒකත් මෙහි ඍණ 4න් 3 තියෙනවා. මේ දෙන්නගෙන් ලොකු ඍණ භාගය. cos inverse ගන්නකොට ඔක අනිත් පැත්ත හැරෙනවා. cos inverse ඍණ භාගයේ කුඩායි cos inverse ඍණ 4න් 3. sin වලදී tan වලදී ඔහොම වෙන්නේ නැහැ. cos වලදී ලකුණ මාරු වෙනවා. cos inverse ධන වුණත් ඍණ වුණත් cos inverse ඍණ භාගයෙන් දෙන්න අඩු වෙන නිසා ඍණ භාගය කියන කෝණය ඍණ 4න් 3ට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ දැන් මට කියත හැකි මේ කියන්නේ r සමානයි බිඳුව වන θ cos inverse ඍණ භාගයේදී r සමානයි බිඳුව වෙන්නේ. මට කියත හැකි r සමානයි බිඳුව වන θ කුඩායි v සමානයි බිඳුව වන θ. r සමානයි බිඳුව වන θ අහියගේ v සමානයි බිඳුව වන θ අහියගේට වඩා අඩු වෙනවා. එහෙනම් පළමුවෙන් සිද්ධ වෙන්නේ එම නිසා v
v සමානයි බිඳුව වීමට පෙර r සමානයි බිඳුව වෙනවා. v සමානයි බිඳුව වෙන්න කලින් r සමානයි බිඳුව වෙනවා. එම නිසා r සමානයි බිඳුව වන තැනදී අංශුව ගෝලීය පෘෂ්ඨය හැරයයි. හැරයයි. R සමානයි බිඳුව වෙන තැනදී අංශුව ගෝලීය පෘෂ්ඨය හැරයයි. ඒ කියන්නේ යම් තැනකදී අංශුව ගෝලීය පෘෂ්ඨය හැර යන බව පෙන්වන්න ගියාම එහෙනම් R සමානයි බිඳුව වෙන තැන තමයි හැර යන්නේ. R සමානයි බිඳුව වෙන තැනතෙක් ගිය නිසා ඊට ඉස්සෙල්ලා V බිඳුව වුණා නම් එහෙම ඔතෙන්ට යන්නේ නැහැ. R බිඳුව වෙනකන් යන්නේ නැහැ. V බිඳුව වෙන තැනට ගිහලා ආපහු හැරෙනවා. ඒ නිසා අපි ওই දෙකම බලන්න ඕනේ. මොකද්ද බලන්න ඕනේ? V බිඳුව වෙන්නේ කොතෙන්ද? R බිඳුව වෙන්නේ කොතෙන්ද? R බිඳුව වුණොත් එම V බිඳුව වෙන්න කලින් එතෙන්දි හැරිලා යනවා. මේ ඉවත් වෙලා යනවා. R බිඳුව වෙන්න කලින් V බිඳුව වුණොත් එම එතෙන්දි ආපහු වෙනවා. ශානිකා තේරුණාද මේ කියන එක? හරි සර්. ඊට පස්සේ අහනවා අපෙන් අංශුව ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වෙන තරමට උස. එතකොට ඔන්න දැන් මම මෙන්න මෙතන තමයි R බිඳුව වෙන්නේ. මහා කෝණයකදීනේ. මේක තමයි θ. මෙතෙන්දි තමයි R සමාන බිඳුව වෙන්නේ. cos θ ඍණ භාගයයි. මේක බීටා නම් बीटा समानයි phi ऋण theta cos beta समानයි cos phi ऋण theta समानයි ऋण cos theta ऋण cos theta කියන්නේ භාගය. මේ ටික භාගයයි. එතකොට මෙන්න මේ උස මම ගත්තොත් h කියලා h කියන්නේ a ධන a cos beta x සමානයි a ධන a cos beta උනා ඒ විදිහම දෙකයි. පරිඳු මේක තේරෙනවද? හරි සර් තේරුණා. යසෝදා සෙනරත් යසෝදා ඉමේත්‍ර හරිද මේක තේරෙනවද? ඉමේත්‍ර හරි තේරුණා. නීලයන්
හරි සර් හරි. එතකොට අපි ඔය වෘත්ත චලිතයේ ගැටලුවක් විසඳනකොට අංශුවක් ගෝලීය පෘෂ්ඨයෙන් ඉවත් වෙන්නයි ඉවත් නොවි ආපහු චලනය වෙන්නයි කියන අවස්ථා දෙකටම ඉඳ තියෙන අවස්ථාවක චලිතය පිළිබඳව කතා කරනකොට අපි අනිවාර්යයෙන්ම V බිඳුව වෙන තැනයි R බිඳුව වෙන තැනයි බලාගන්න ඕනේ. මාගි ස්කීම් වලත් ඔහොම නෑ. මාගි ස්කීම් වලත් ඕකට පොඩි සහනයක් දීලා තියෙනවා. R සමානයි බිඳුව වෙන තැන හොයලා ඊට පස්සේ ඉතින් ඉවත් වෙයි කියලා කියනවා. ඉතින් අපිත් කියන ඕක වැරදි. හරි? ඒ නිසා අපි බලන්න ඕනේ කවුද මුලින් V ද බිඳුව වෙන්නේ R ද බිඳුව වෙන්නේ කියලා. V බිඳුව වුණොත් R බිඳුව වෙන කයි යන්නේ R බිඳුව වුණොත් එම V බිඳුව වෙන කලින් ඉවත් වෙනවා. ඔන්න දැන් ඒක තමයි මට කියා දෙන්න තියෙන තර්කය. බතීෂ මේක තේරෙනවද? ඔව් සර්. ඔන්න දැන් ඒක ඉවරයි. අපි ගහන්නේ වර්තන දාන්න උස කොච්චරද කියලා. එතකොට අපි හෙව්වේ R හෙව්වා V හෙව්වා ඊට පස්සේ බැලුවා මේවා අඩු වෙන හින්දා කෝණේ වැඩි වෙනකොට මේ දෙකම අඩු වෙනවා. කොයි වෙලේද V බිඳුව වෙන්නේ කොයි වෙලේද R බිඳුව වෙන්නේ කියලා බැලුවා. ඔය දෙකෙන් මුලින් වෙන්නේ කොයිද කියලා බැලුවා. මුලින් වෙන එක විදිහ අනුව කියනවා අපි එක්කෝ R බිඳුව වෙන කලින් V බිඳුව වෙන නිසා අංශුව සුළු කෝණයක් හැරලා තියෙනවා නම් ආපහු වෙනවා. R බිඳුව වෙන කලින් V බිඳුව වෙලා තියෙන්නේ මහා කෝණයකදී නම් දැන් R පවතිනවා V බිඳුවයි නම් එහෙම මෙහා පල්ලෙහාට වෙනවා. එහෙම ආපහු වෙන්නේ නැහැ. ඒ නිසා සුළු කෝණයකදී වෙන්නත් ඕනේ ඔය වැඩේ. මෙයා පවතින දේවල් නෙවෙයි. කියන්නේ මැතමැටික්ස්. හරි?